right. අද online class එකේ second day එක. අද අපි last week එකේ පටන් ගත්ත lesson එක complete කරන්න තමයි හදන්නේ. මතකද මොකක්ද අපි last week එකේ පටන් ගත්ත lesson එක කියලා? මතකද ඔයාලා? Basic components required for setting up a network. Basic components required for setting up a network. network එකක් කොහොමද හදන්නේ? කියන පාර්ට් එක තමයි අපි ගිය වීක් එකේ ඉගෙන ගත්තේ. හරි මම ස්ක්‍රීන් එක පේන්නත් එක්ක හදමු. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. මාව පේන්නේ නැතුව යයි. හරි. අපි මෙන්න මේ පාර්ට් එක තමයි ගිය වීක් එකේ ඩිස්කස් කරන්න පටන් ගත්තේ. කම්පියුටර් නෙට්වර්ක්ස් කියන ලෙසන් එකේ අපි හිටියේ. කම්පියුටර් නෙට්වර්ක්ස් වල අපි ඩිස්කස් කළා මොකද්ද කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ? මොනවාද නෙට්වර්ක් එකක් තියෙන එකේ තියෙන වාසි, ඇඩ්වාන්ටේජස්, ඊළඟට කොහොමද නෙට්වර්ක් එකක් කනෙක්ට් කරන්න පුළුවන්? wired networks තියෙනවා, wireless networks තියෙනවා. එතකොට wired කිව්වොත් තියෙන මීඩියා මොනවාද? wireless කිව්වොත් තියෙන මීඩියා මොනවාද? අපි ඩිස්කස් කළා. wired කිව්වොත් තියෙනවා twisted pair සහ fiber optics. wireless කිව්වොත් තියෙනවා infrared waves, bluetooth, wifi, radio waves. මේ ගැන අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා network එකක් හදනවා නම් මොනවාද available technology? network එකක් හදනවා නම් මොනවාද available devices basically, right? server එකක් ඕනේ, switch එකක් ඕනේ, ඊළඟට network interface card එකක් ඕනේ, RJ45 cables ඕනේ. මේ විදිහට අපි ඩිස්කස් කළා. ඊළඟට අපි දන්නවා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න නම් දැන් අපි මේ ටාස්ක් එක කරන්නේ කවුරු පාවිච්චි කරලාද? රවුටර් එක පාවිච්චි කරලා. අන්තිම පාර්ට් එක විදිහට අපි කතා කළා කොයි විදිහටද කේබල් කරපු wired network එකක් හැදෙන්නේ. PCs දෙක දෙපැත්තේ තියෙනවා. මේ තියෙන එක PC එකක්, මේ පැත්තේ තියෙනවා අනිත් PC එක. මේ පාවිච්චි කරන්නේ RJ45 කේබල් එක. ඒක ගිහිල්ලා ස්විච් එකට කනෙක්ට් කරලා තියෙනවා. මේ තියෙන ස්විච් එක. ඒ ස්විච් එකටම කනෙක්ට් කරපු තව කේබල් එකක් through අනිත් PC එක කනෙක්ට් වෙලා තියෙනවා. මේ මෙතෙන්ට අපි කතා කළා. ඊළඟට මේ තියෙන්නේ network එකකට example එකක්. පුතේ අපි දැනගන්න ඕනේ network එකක් කොයි විදිහ වෙන්න පුළුවන්ද කියලා. හරි network එකක් කොයි විදිහ වෙන්න පුළුවන්ද කියලා මේ තියෙන්නේ ගොඩක් basic network එකක් පුතේ. මොකද switch එකකට server එකයි computers ගොඩකුයි connect කරපු network එකක් තමයි මේ තියෙන්නේ. හරි. අපි ඇඳද පුතේ network එකක් අර මුලදිම ඇඳපු එක නෙමෙයි. හොඳ detail network එකක් ඇඳේ නෑ නේද? අනේ කවුරු හරි කියන්න පුතේ ඇඳේ නෑ නේද? නෑ හරි. අපි අද network එකට example එකක් තමයි අපිට ඕනේ. මේ අඳින්න හදන්නේ complete network එකක්. මොකද පුතේ සාමාන්‍යයෙන් network එකක් wired විතරක් වෙන්නේ නැහැ.
network එකක wired connections තියෙනවා ඊට අමතරව wireless connections තියෙනවා මොකද මේ වෙද්දී ලෝකේ තියෙන හැම network එකක්ම internet එකත් එක්ක සම්බන්ධයි ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධයි මොකද ඉන්ටර්නෙට් එකෙන් තමයි අපි ඔක්කොම ෂෙයාරින් ටික කරන්නේ මේ තියෙන්නේ මට ඕන කරපු ඩයග්‍රෑම් එක මේක මං හිතන්නේ මං එදා පෙන්නුවා ටිකක් බ්ලර්ඩ් පේනවද ෂේප්ද පේනව ඇද්ද හරිනේ මේක පේනව ඇතිනේ හරි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ ගොඩාක් කම්ප්ලෙක්ස් උත් නෙමේ ගොඩාක් සිම්පල් උත් නෙමේ හැබැයි මැද මට්ටමේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ නෙට්වර්ක් එකක් බලන්න පුතේ මේකේ ඔයාලා අඳුරගන්න ඕනේ ඒරියාස් දෙකක් තියෙනවා පළවෙනි එක තමයි මේ කම්පියුටර් මේ නෙට්වර්ක් එකට සර්වර් කම්පියුටර් එකක් ඉන්නවා මේ සර්වර් එක තමයි පුතේ මේ මුළු නෙට්වර්ක් එකේ තියෙන සියලුම PCs එතකොට මේ PC වෙනකොට ලැප්ටොප්ස් තියෙන්න පුළුවන් ස්කෑනර් printer IP phone කියන්නේ පුතේ මේ තියෙන පින්තූර හරියටම හරි අයියෝ මගේ ළඟ නෑ අපේ ඔෆිස් එකේ තියෙන IP phone ෆොටෝ එකක් තිබ්බනම් පෙන්නන්න ඉතින් බැත් එක පෙනුම සාමාන්‍ය ෆෝන් එකකට වැඩිය පොඩ්ඩක් වෙනස් IP phone එක මෙන්න මේ වගේ මේකේ ඩයල් පෑඩ්ස් වගේක් තියෙනවා ඒකේ තමයි වෙනස තියෙන්නේ මේකේ පුතේ පෙනුමටත් වැඩිය වෙනස තියෙන්නේ මේකේ කෝල්ස් එන්නේ ෆෝන් කනෙක්ෂන් එකක් කරහා නෙමෙයි මේ ෆෝන් එකට ඉන්ටර්නෙට් තියෙනවා ඉන්ටර්නෙට් හරහා තමයි කෝල්ස් එන්නේ ඊළඟට VoIP පාවිච්චි කරන මොබයිල් ඇප්ස් උත් තියෙනවා ඉන්ටර්නෙට් හරහා කෝල් ගන්න ඇප්ස් එන්නකො පෙන්නන්න මේ තියෙන soft phone apps ඔය තියෙන virtual PBX කියන එක මේකේ පුතේ මේ අපේ ෆෝන් අපේ මොබයිල් එක සිම් එකකින් නෙමෙයි කෝල්ස් එන්නේ ඉන්ටර්නෙට් හරහා කෝල් එක ඇවිල්ලා අපේ ෆෝන් එකෙන් කෝල් එක ආන්සර් කරන්න පුළුවන් නැත්නම් ෆෝන් එකෙන් කෝල් එක ඩයල් කරන්න පුළුවන් මේකෙදී ඔක්කොම කතා කරන්නේ වොයිස් එක යන්නේ හැමදේම වෙන්නේ කවුරු හරහාද ඉන්ටර්නෙට් හරහා ෆෝන් කේබල් එකක් පාවිච්චි වෙන්නේ නැහැ එතකොට මේකත් නෙට්වර්ක් එකකම කොටසක් IP phone කියන්නේ මේ හැම එකක්ම ඔව් පුතේ මිස් කුසල් net සරට මිස් මේ ස්ක්‍රීන් එක පෙන්නන්නේ කුසල් net සරට ස්ක්‍රීන් එක පෙන්නන්නේ දැන් කාටවත් පේන්නේ නැහැ නේද නෑ මිස් හරි දැන් පේනවද ඔව් මිස් දැන් පේනවා කුසල් පේනවද පුතේ කුසල් ස්ක්‍රීන් එක පේනවා නම් අතොස්ස ඉන්න කුසල් කුසල් පුතේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේන්නේ නැත්තම් අත උස්සන්නකෝ කුසල්. ටීචර් නම විතරක් පේනවා. මගේ නම විතරක් පේනවා. ඔව් මෙන්න
දැන් මොකද්ද පේන්නේ? Facebook Messenger, Grand Stream Wave ඔහොම එකක් පේනවද? නෑ ටීචර්. කුසල් හැර ස්ක්‍රීන් එක නොපෙනෙන වෙනත් අය ස්ක්‍රීන් එක මේ වෙලාවේ පේන අය අත උස්සන්න. මෙතුල් තරින්දී හෙසංගා යෝෂිනී පේනවද? නිදාගෙන ඉන්න පාට අක් ගාලා අත උස්සන්න. හරි ඒ කියන්නේ බහුතරයකට පේනවා. කුසල් පුතේ ලීව් වෙලා ආයි එන්න. හරියයි එතකොට. ඔයාගේ මොකක් හරි ලොකින් එකක් තියෙනවා නම් හරියයි. මම ආ රිමූව් කරනවා ආයි එන්න. දැන් කුසල්ට පේනවද? කුසල් දැන් කොහොමද? කියන්න පුතේ. තාම නෑ ටීචර්. මේක මොකක් කර කුසල්ගේ පැත්තෙන් කේස් එකක්. ඔයා මොකෙන්ද පුතේ යන්නේ මේ ක්ලාස් එකට ෆෝන් එකද? ඔව් ටීචර්. ෆෝන් එක. මාව පේනවද? නෑ මිස්. හරි මෙහෙම කරන්න. ෆෝන් එකේ දකුණු පැත්තේ උඩම participants tab එක තියෙන්නේ. ඒකේ ගිහිල්ලා LAS Institute කියලා ඇති LAS Institute කියලා ඉන්නේ මම. ඒකෙන් මාව පින් කරගන්න. මං හිතන්නේ පින් වෙලා නැති ඉෂුව එකක් තියෙනවා. හරි මිස්. දැන් හරිනේ. දැන් බලමු ස්ක්‍රීන් එක පේනවද කියලා. හරිද? දැන් පේනවද ස්ක්‍රීන් එක? කුසල්මන් ස්ක්‍රීන් එක දාලා තියෙනවා. තාම නෑ මිස්. අපොයි දෙයිය. පුතේ ඔයා හිමීට ඕකේ පේන විදිය ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට WhatsApp එකට දාන්න. මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මම ඔයාලට මේ පික්චර් එක වෙනම දාන්නම් chat එකට chat එකෙන් බලලා අඳිමු.
කුසල්ට මේ වෙලා තියෙන වැඩේ මට හිතා ගන්න බෑනේ අනේ. සාමාන්‍යයෙන් කොහොමද නෙමෙයි මේක. කුසල් අපි දැනට පුතේ මම WhatsApp chat එකට දැම්මා ඉමේජ් එක. මේ ඉමේජ් එක ගැන තමයි මම ඩිස්කස් කරන්නේ. අපි දැනට හොම් බැලන්ස් කරන් යමුකෝ පුතේ. හරි හරි. බලන්න WhatsApp එකේ group එකේ දැම්ම හැමෝටම ඕනනම් එකකින් ගන්න පුළුවන්. හරි. දැන් මෙතන ඔයාලට පේනවා පුතේ IP phone PCs මේ දෙගොල්ල මෙයාලා direct switch එකට connect වෙලා තියෙනවා. ඊට අමතරව scanners printers වගේ කට්ටිය direct switch එකට connect වෙලා නැහැ. හැබැයි computer එකක් හරහා network එකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් පුතේ මේ වම් පැත්ත තියෙන්නේ මෙන්න මේ set එක. ඔය Wi-Fi router එකට වම් පැත්තේ නෙමෙයි දකුණු පැත්තේ. Wi-Fi router එකට දකුණු පැත්තේ set එක. මේගොල්ලෝ ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධ නොවුණු ඒ කියන්නේ offline network එකක් තමයි යාලට තියෙන්නේ. මොන network එකක්ද? offline network එකක්. online නෙමෙයි. මේ තියෙන්නේ offline network එකක්. හැබැයි මේ router එකට server එක connect වෙනවා වගේම තව කවුද connect වෙලා තියෙන්නේ? Wi-Fi router එකක් connect වෙලා තියෙනවා. මෙන්න Wi-Fi router එකක් තියෙනවා. මේ Wi-Fi router එකේ main task එක මොකක් වෙයිද පුතේ? අනිවාර්යෙන්ම wireless මේ තියෙන්නේ wireless network එකක් හදන එක නැත්තම් online transmissions කරන එක. බලන්න පුතේ එකම router එකෙන් එක්කෙනෙක් server එකක් හදලා offline network එකක් හදද්දී අනිත් කෙනා Wi-Fi router එකට support කරලා online internet based network එකක් හදනවා. හරි? හැබැයි මේ මොක කළත් මේ හැම දෙම අන්තිමට සම්බන්ධ වෙන්නේ කාත් එක්කද? network of networks. right? ලෝකේ ලොකුම network එක internet එක්ක තමයි අන්තිමට මේ හැමදේම සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? ඕඩි. හරි. දැන් මේ network එක අඳින්න ඕනේ. මේ diagram එක තියන්නද? මේක හොඳට පැහැදිලි නේද? මේ network එක අඳින්න. එතකොට මම මේ රතු පාට දාලා තියෙන ටික offline network එක, කහ පාට ටික internet, කළු පාට ටික online devices ටික. ඉක්මනට අඳිමු. මේ devices පුතේ ඔයාලා දන්නවා. PC එකක් අඳින්න ඕන ටෙක්නික් එක විදිහ දන්නවා නේද? PC එක කොහොමද ඇඳේ? ඔයාලා දන්නවා මේ අපි ක්ලාස් වල ඇඳපුවා. දැන් මේක කොටුවක් කියලා හිතාගන්න. මෙහෙම. හරි? print එක ඇඳපු විදිහ ඒ විදිහට ගැලපෙන විදිහට මේ symbols පාවිච්චි කරලා ඉක්මනට අඳිමු බලන්න. මං විනාඩි 5ක් දෙනවා ඇඳලා ඉවර කරන්න.
Excuse miss. Miss. Excuse miss. ඔව් පුතේ. මිස් අර Wi-Fi router එකට දකුණු පැත්තෙන් තියන්නේ මොකද්ද මිස්? මේකද රවුටර්. ආ නිකම්ම රවුටර්. ඇඳලා ඉවරලා අත උස්සන්න පුතේ. excuse miss. මොකක්ද සිතේ? මිස් Wi-Fi router එකේ වෙනස මොකද්ද මිස්? රවුටර් එකෙන් කරන්න පුතේ ඔෆ්ලයින් නෙට්වර්ක් එකක් හැන්ඩල් කරන එක. ඒ කියන්නේ රවුටර් එකට බෑ පුතේ ඉන්ටර්නෙට් දෙන්න. හරිද? ඒකෙන් කරන්නේ මෙන්න මේ මෙතන තියෙන රවුටර් එකක්. ඩිවයිසස් දෙකක් සම්බන්ධ කරන එක තමයි රවුටර් එකකින් කරන්නේ. ඩිවයිසස් කීපයක්. Wi-Fi රවුටර් එකකට පුළුවන් හොට්ස්පොට් එකකින් කරන වැඩේ. එයාට ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙලා අනික් ඩිවයිසස් වලට ඉන්ටර්නෙට් දෙන්න. රවුටර් එකකට පුළුවන් ඉන්ටර්නෙට් ලබා ගන්න. හැබැයි අනික් අයට ඉන්ටර්නෙට් දෙන්න බෑ. පැහැදිලිද පුතේ? හරි මිස් thank you. වෙන කෙනෙක්ව නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්න රවුටර් එකකට බෑ. ඇඳලා ඉවර දරුවා අත උස්සන්න.
ඉක්මනට ඇඳලා ඉවර කරමු. ඉක්මනට ඇඳලා ඉවර කරමු. මිස් ඔත් නිල් පාටින් ඇඳලා තියෙනවා මොකද්ද මිස් කියන්නේ? නිල් පාටින් තියෙන පුතේ Wi-Fi router එක. ඔව් මිස් දැන් අර අනිත් රතු පාටින් ඇඳලා තියෙන ඒවට ඕෆ්ලයින් වගේ අරකට මොකද්ද ඔන්ලයින්? ඒක offline network එක. අරක online. ඒතකොට අර ෆෝන් ඒ ඔක්කොම ටික පුතේ. ඒ කියන්නේ මේ කළු පාට නිල් පාට සෙට් එකම online වෙනවා. මේ ඔක්කොම ටික. මේක ඉන්නව නේද කාලයකට පස්සේ ඇවිල්ලා. කො අපේ ගෑනු දරුවෝ ටික ඉක්මනට අඳින්න.
හැමෝම තව විනාඩි 3ක් ඇතුළත ඉවර කරන්න. ඉවරයි නේද පුතේ ඇඳලා? අපි යමු ඊළඟ කොටසට. හරි පුතේ. වෙලාව නම් ඇති. හරි. අපි යමු ඊළඟ පාර්ට් එකට. දැන් ඔයාලට පැහැදිලිනේ පුතේ නෙට්වර්ක් එකක් කොච්චරක් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන්ද කියලා නේද? දැන් මේ PCs හතර නම් අපිට RJ45 වලින් නෙට්වර්ක් කරන්න පුළුවන්. මේ තියෙන මේ හතර දෙනා නම් RJ45 කේබල්ස් වලින් නෙට්වර්ක් කරන්න පුළුවන්. හැබැයි අනිත් ඒවා ඒ විදිහට නෙට්වර්ක් කරන්න බෑ. හරිද? right. දැන් අපි යමු ඊළඟ කොට. right. අලුත් පාර්ට් එකක්.
use of computer network to share resources and for communication. මෙතෙන්දි පුතේ අපි කතා කරන්නේ network එකකින් කරන්න යන basic නැත්නම් මූලික කාර්යයන් ටිකක් ගැන. හරි අපි මූලික කාර්යයන් ටික දන්නවා. හැබැයි මොනවාද ඒ මූලික කාර්යයන් ගොඩක් අපි මුලදී ලිව්වනේ. ඒ වැඩවලිනොත් network එකක main objective දෙකයි. ඒ මොනවාද? එකක් දත්ත sannivedanaya communication. sannivedanaya communication. ඊළඟ එක sharing resources. සම්පත් හවුලේ භාවිතා කිරීම. දැන් messaging, email මේවා විතරක් නෙවෙයි තව තියෙනවා. communication වල messaging, email, video conferencing, chatting, right? ඔය ඔක්කොම වැටෙන්නේ communication ගොඩට. ඊළඟට sharing resources කිව්වම software, hardware, data and information. ඒක නම් ඔච්චර තමයි share කරගන්න තියෙන්නේ. හැබැයි communication වල තව options තියෙනවා. පැහැදිලිද? හරි. දාමු ඕගලන්ට පේනවා topics ඒ විදිහටම. මේක වෙනස් කරන්න දෙයක් නෑ පුතේ. මේ විදිහටම ලියාගමු. සිංහල බබාලට සිංහල එකත් ඉංග්‍රීසි බබාලට ඉංග්‍රීසි එකත් පේනවා. මේකම ලියාගමුකෝ පුතේ topic එක දාලා මේ diagram එක අඳිමු. මේක මට විශේෂයෙන් කියන්න දේවල් අලුතෙන් ඇඩ් කරන්න දේවල් නෑ. සිංහල බබාලා 5.2 ඉංග්‍රීසි බබාලත් 5.2. ඉවර නම් අපොත් ගන්න.
හරි ඉවරයි නේද? රයිට්. අපි දැන් එකින් එක ඩිස්කස් කරමු පුතේ. කම්පියුටර් නෙට්වර්ක් එකකින් කොහොමද කමියුනිකේෂන් කරන්නේ? ඔන්න දැන් වරදවා වටහා ගන්න එපා. අපි මේ කතා කරන්නේ ඉන්ටර්නෙට් එකෙන් කමියුනිකේෂන් කරන විදිහ නෙමෙයි. ඉන්ටර්නෙට් එකෙන් කමියුනිකේෂන් කරන විදිහ ගැන අපිට ගොඩාක් විදි තියෙනවනේ. WhatsApp, Viber, Facebook, Messenger, එතකොට අපි මේ Microsoft Teams, Zoom මේ හැම එකක්ම ඉන්ටර්නෙට් එකෙන් කමියුනිකේෂන් කරන විදි. අන්තර්ජාලයෙන්. හැබැයි හිතන්නකො පුතේ ඔයාගේ ගෙදර තියෙන PC එකයි ලැප්ටොප් එකයි දෙක වයර් එකකින් සම්බන්ධ කළා. වයර් එකක් ගහලා කේබල් එකක් ගහලා සම්බන්ධ කළා. දැන් කොහොමද අපිට මේක හරහා කමියුනිකේට් කරන්න පුළුවන්? අන්න එතකොට අපි ඒකට පාවිච්චි කරනවා command line interface CLI command line interface right මේකෙදි අපි ගොඩක්ම බලන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක direct users ලා අතරේ one time communication එකක් කරන්න එකවර communication එක කරන්න right මේ තියෙන අපි එකවර communication කරනවා මේ මිනිස්සයයි මේ හැමෝටම hello කියලා වැදිලා තියෙනවා මේක තමයි අපි බලාපොරොත්තු වෙන communication එක right ලියමු මාතෘකාවක් English බබාලා communication using computer network සිංහල බබාලත් පරිගණක ජාලය භාවිතයෙන් sannivedanaya හරි ටොපික් එක ලියලා ඉවර වෙලා අපි ලියමු ඉංග්‍රීසි මීඩියම් බබාලට මම ස්ක්‍රීන් එකේ ටයිප් කරනවා සිංහල බබාලාට කියන්න හරි සිංහල ඉංග්‍රීසි බබාලට තියෙනවනේ මෙතන සිංහල බබාලා අන්තර්ජාලය භාවිතා කර sannivedanaya සිදු කළ හැකි අන්තර්ජාලය භාවිතා කර sannivedanaya සිදු කළ හැකි ක්‍රම විශාල ප්‍රමාණයක් පවතී. ඊළඟ පොයින්ට් එක අන්තර්ජාලය හා සම්බන්ධ වී නැති අන්තර්ජාලය හා සම්බන්ධ වී නැති මාතෘකාවද ටීචර් නෑ පුතේ පොයින්ට්ස් කියාගෙන යන්නේ ඔය වගේ අන්තර්ජාලය හා සම්බන්ධ වී නැති ජාලවලටද පුතේ මේක කමියුනිකේට් කියලා වෙනස් කරගන්න
දාලවලටද එහි සියලු පරිශීලකයින්ට එහි සියලු පරිශීලකයින්ට එකවර පණිවිඩ ලබා දීමේ හැකියාව පවතී. හැකියාව පවතී. මේ සඳහා මෙහෙයුම් පද්ධතියේ ඔපරේටින් සිස්ටම් කියන්නේ පවතින විධාන රේඛා අතුරු මුහුණත භාවිතා වේ. විධාන රේඛා අතුරු මුහුණත කියන්නේ ඉංග්ලිෂ් වලින් කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස්. මෙන්න මේකත් දාගන්න. ඉංග්ලිෂ් නම් ඔය හයිලයිට් කරලා තියෙන එක. හරි නේද? රයිට්. ඊළඟට අපි බලනවා කොහොමද කම්පියුටර් නෙට්වර්ක් එකක ඉඳලා සම්පත් නැත්නම් රිසෝසස් ෂෙයා කරගන්න කියලා. රිසෝසස් ෂෙයා කරද්දි විදි දෙකක් තියෙනවා පුතේ. අපි දන්නවා එක පළවෙනි එක අපිට හાર્ඩ්වෙයාර් ෂෙයා කරන්න පුළුවන්. මම ඔයගලන්ට නිතර කියලා තියෙන එක්සැම්පල් එක නේද? printer එක, scanner එක, fax machine එක මේවා ෂෙයා කරන්න පුළුවන්. ඊට අමතරව software ෂෙයා කරන්න පුළුවන්. මේ ගැනත් අපි කතා කරලා තියෙනවා. මතකයිද මම කිව්වා කම්පියුටර්ස් ක්ලෝන් කරන එක ගැන මම කිව්වා ඔයගලන්ට. අර මම කිව්වේ ස්ලිට් එකේ එහෙම තියෙන්නේ අර ටිකක් මම ස්ලිට් එක ඉගෙන ගත්තේ. ස්ලිට් එකේ කියන්නේ එයාලගේ පුතේ හැම PC එකේම හැම software එකම දාලා නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන් empty නැත්තම් blank PCs තියලා තියෙනවා lab එකේ. blank computers තමයි lab එකේ තියෙන්නේ. දැන් හිතන්නකෝ මම software engineering student කෙනෙක් class එකට යනවා කියලා.
අපේ ලෙක්චර් එක තියෙන වෙලාවට ඒ අවශ්‍ය කරන software ටික load කරනවා. හැබැයි networking lecture එකක් තියෙන වෙලාවට ඒ networking වලට ඕන software load කරනවා. එතකොට mathematics lecture එකක් තියෙද්දි ඒකට ඕන කරන software load කරනවා. right? මොකද software ටික තියෙන්නේ වෙනම computer එකක clone කරලා. clone කියන්නේ ඔක්කොම software එතන තියලා තියෙනවා. අපි කරන්නේ එකෙන් share කරගන්න එක. හරිද? ඒ තමයි software sharing. අන්තිම එක data and information sharing. මේක ගැන නම් අපි හැමෝම හොඳටම දන්නවා. අපිට data වෙන කෙනෙක්ට දෙන්න ඕනේ නම් අපිට shared folder එකක තියන්න පුළුවන් network එකේ. හරි එතකොට මොකද වෙන්නේ? network එකට log වෙන ඕනම කෙනෙක්ට තමන්ගේ data ටික බලන්න පුළුවන්. මතකද මම කිව්වා අපේ අර මේ අපේ artwork කරන මං කියන්නේ මාකටිං වල ආර්ට්වර්ක් කරන දරුවට PC කියන්නේ පික්චර්ස් ඔක්කොම එන්නේ මම ඉන්නේ ෆෝර්ත් අපි ඉන්නේ ෆෝර්ත් ෆ්ලෝර් එකේ පික්චර්ස් ඔක්කොම ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන කම්පියුටර් එකකින් කියලා. හරි මොකද අපේ මං ආයේ කතන්දරේ කිව්වොත් දැන් මගේ ඔෆිස් එකේ ආර්ට්වර්ක් කරන දෙන්නෙක් ඉන්නේ ඒ බිල්ඩින් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ. එක්කෙනෙක් ඉන්නේ ෆෝර්ත් ෆ්ලෝර් එකේ. හරි දැන් හිතන්නකෝ පුතේ ෆෝර්ත් ෆ්ලෝර් එකේ ඉන්න එක්කෙනාට හැම වෙලේම ෆස්ට් ෆ්ලෝර් එකට දුවන්න පුළුවන් ද පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන මට මෙන්න මේක දෙන්න මට ලෝගෝ එක දෙන්න මට මේ පින්තූර දෙන්න එහෙම කරන්න බෑ. හරි ඒ හින්දා මොකද කරන්නේ ඔක්කොම data ටික දාලා තියෙනවා ෆෝල්ඩර් එකකට. shared folders network එකේ තමයි ඔක්කොම data ටික තියෙන්නේ. එතකොට එයාලා කරන්නේ අවශ්‍ය කරන data එක network එකට ගිහිල්ලා ගන්න එක. පැහැදිලිද? ඒක තමයි data information sharing කියලා කියන්නේ. හරි. අපි ලියමු topic එකක්. පරිගණක ජාල භාවිතයෙන් සම්පත් හවුලේ තබා ගැනීම. sharing resources using computer network. හරි නේද? right ලියමු ඒක යටතේ point එකක්. පරිගණක ජාල භාවිතයෙන් ප්‍රධාන සම්පත් වර්ග 3ක් මිස් මාතෘකාවද ප්‍රධාන සම්පත් වර්ග 3ක් මිස් මාතෘකාවද නෑ පොයින්ට් එකක් මාතෘකාව ලිව්වේ කොල්ලෝ ප්‍රධාන සම්පත් වර්ග 3ක් හවුලේ තබා ගැනීමට අවස්ථාව සලසයි. ඇහුන්නේ ටීචර්.
පරිගණක ජාල භාවිතයෙන් ප්‍රධාන සම්පත් වර්ග තුනක් හවුලේ තබා ගැනීමට අවස්ථාව සපයයි. තුනම එකපාර ලියන් යන්න එපා. අපි එකින් එක ලියන්නේ. 1. දෘඩාංග හවුලේ තබා ගැනීම. දෘඩාංග හවුලේ තබා ගැනීම. මේක මෙහෙම ලියමු. sharing one of you. right එක යටතේ ලියමු. පරිශීලකයින් විශාල ප්‍රමාණයක් පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මගින් පර්යන්ත උපාංග උදාහරණ මුද්‍රණ යන්ත්‍රය, සුපරීක්ෂකය, ෆැක්ස් යන්ත්‍රය. උදාහරණ ඉවරයි. වරහන් වහන්න. රැහන් සහිත හෝ රැහන් රහිත ජාල හරහා හවුලේ භාවිතා කිරීමේ හැකියාව පවතී.
ටීචර් අන්තිම චුට්ට ටිකක් පොඩ්ඩක් ආයෙත් කියන්න. රැහන් සහිත හෝ රැහන් රහිත ජාල හරහා හවුලේ භාවිතා කිරීමේ හැකියාව පවතී. thank you teacher. හරි පුතේ. ඊළඟ පොයින්ට් එක ඒකටම මෙමගින් විශාල මුදල් ප්‍රමාණයක් හා කාලය ඉතිරි වන අතර මෙමගින් විශාල මුදල් ප්‍රමාණයක් හා කාලය ඉතිරි වන අතර කාර්යයන් ඉටු කිරීමේ කාර්යක්ෂමතාව ද ඉහළ යයි. කාර්යක්ෂමතාවද ඉහළ යයි. හරි. දැන් දාන්න 2 මෘදුකාංග හවුලේ භාවිතා කිරීම software sharing. පළවෙනි පොයින්ට් එක තමයි මේ ලියන්න යන්නේ. බලපත්‍රලාභී මෘදුකාංග
බලපත්‍රලාභී මෘදුකාංග මිලදී ගැනීමේදී ඒවායෙහි බහු පරිශීලක බලපත්‍ර තොරන් මොනවද කිව්වද? බහු පරිශීලක බලපත්‍ර වෙළඳ පොලේ පවතී. එවන් බහු පරිශීලක බලපත්‍ර මිලදීගෙන ඒවා පරිගණක කිහිපයක් අතර හවුලේ භාවිතා කිරීමෙන් විශාල පිරිවැයක් ඉතිරි වේ. right. අන්තිම sharing එක data and information sharing දත්ත හා තොරතුරු හවුලේ භාවිතය. පරිගණක ජාලය මත පවතින
පරිගණක ජාලය මත පවතින හවුල් බහලුමක හවුල් ගොනු බහලුමක හවුල් ගොනු බහලුමක පොදුවේ භාවිතා කළ යුතු පොදුවේ භාවිත අමතකුණා පුතේ සිංහලක පොඩ්ඩක් කියවන්න කවුරුහරි දැන්ට කියපු ටික කොහොනේ මේ දරුවෝ ටික බහලුමක පොදුවේ භාවිතා කර යුතු මුලම හරිය පරිගණක ජාලය මත පවතින හවුල් ගොනු බහලුමක පොදුවේ භාවිතා කර යුතු. කළ යුතු thank you පුතේ Welcome, දත්ත teacher. හා දත්ත හා ගොනු දත්ත හා ගොනු ගබඩා කර තබා ගත හැක ගබඩා කර තබා ගත හැක ගබඩා කර තබා ගත හැක ඊළඟ පොයින්ට් එක ලියන්න මම පොඩි වෙනස්කම් ටිකක් කරනවා ඉංග්‍රීසි එකේ හරි ඉංග්‍රීසි එක හරි වෙනස් කරලා ඉවරයි සිංහල එක මෙමගින් ගබඩා ධාරිතාව කමා වියදම හා කාලය ඉතිරි වන අතර
කාර්යක්ෂමතාව හා ඵලදායීතාව කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළයයි. හරි. දැන් ඔන්න ක්‍රම 3 ඉවරයි. අන්තිමම කොටසේ අපිට කතා කරන්න තියෙනවා මේ කමියුනිකේෂන් ටෙක්නික්ස් ගැන. අතරම අපි කමාන්ඩ් ලයින් එක ගැන කතා කළානේ පුතේ. කමාන්ඩ් ලයින් එකේ කොහොමද කමියුනිකේෂන් කරන්න කියන එක තමයි අපි මුලදීම කතා කළේ. මෙන්න මෙතනදී කතා කළේ. මේ අපිට කතා කරන්න තියෙන්නේ තව දැන් කමාන්ඩ් ලයින් එක හැර නෙට්වර්ක් එකක කමියුනිකේට් කරන්න තියෙන කමියුනිකේෂන් මෝඩ්ස් නැත්තම් sannivedana ක්‍රම ගැන. කමියුනිකේෂන් මෝඩ්ස් එහෙම නැත්තම් sannivedana ක්‍රම ගැන. ලියමු පොඩි සබ් ටොපික් එකක්. පරිගණක ජාලයක් මත භාවිතා කළ හැකි පරිගණක ජාලයක් තුළ මත භාවිතා කළ හැකි sannivedana ක්‍රම. හරි. අපි දන්නවා ට්‍රැඩිෂනල් එක නැත්තම් සාම්ප්‍රදායික ක්‍රමය මොකද්ද? කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එක මත ටෙක්ස්ට් එහෙම නැත්තම් අනුක්‍රමික පාඨ භාවිතා කරලා sannivedanaya කරන එක. හරිද? ඒක තමයි ට්‍රැඩිෂනල් එක. හැබැයි ඊට පස්සේ ඔපරේටින් සිස්ටම්ස් නැත්තම් මෙහෙයුම් පද්ධති වෙනස් වෙනවනේ. මෙහෙයුම් පද්ධති වලට ලැබෙනවා පුතේ අපි කියනවා graphical user interface නැත්තම් චිත්‍රක අතුරු මුහුණත. ඒ ලැබෙනවත් එක්කම command line එකේ අවශ්‍යතාව අඩු වෙනවා. command line එක ඇත්තටම ඕන් නැති වෙනවා. දැන්ට උනත් මේ command line එක තියෙනවනේ. කවුද කියන්නකො මේක පාවිච්චි කරන්නේ? ඕනේ නැහැනේ අපිට. මේ විදිහටම වෙනවා. එහෙනම් එතනින් පස්සේ command line එකක් තියෙනවා. මේ තියෙනවා තාම. හැබැයි usage එක අඩු වෙනවා. මේ usage එක අඩු වෙලා කාගේද usage එක වැඩි වෙන්නේ? usage එක වැඩි වෙන්නේ චිත්‍රක අතුරු මුහුණත් එක්ක පාවිච්චි වෙන communication modes. right? ඒවයි තියෙන ඇත්තටම
third party software communication කරන්න පුළුවන් software ඔය WhatsApp කියන්නේ communication කරන්න පුළුවන් software right එතකොට ඔය LAN messenger sendnet GUI pop ඔය වගේ ගොඩාක් messenger types එනවා පැහැදිලිද එහෙනම් අපි ලියමු පළවෙනි point එක පරිගණක ජාලයක් හරහා sannivedanaya කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වනුයේ නිවේදන කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වනුයේ විධාන රේඛා අතුරු මුහුණත CLI විධාන රේඛා අතුරු මුහුණත CLI හරහා නැත්නම් භාවිතයෙන් කියන්නේ CLI භාවිතයෙන් අනුක්‍රමික පාඨ ලෙස අනුක්‍රමික පාඨ මිස් මවුස් පොයින්ටර් එක පොඩ්ඩක් ගන්න. අනුක්‍රමික පාඨ ලෙස sannivedanaya කිරීමයි sannivedanaya කිරීමයි right ඊළඟ point එක චිත්‍රක අතුරු මුහුණත් චිත්‍රක අතුරු මුහුණත්
ආශ්‍රිත චිත්‍රක අතුරු මුහුණත් ආශ්‍රිත මෙහෙයුම් පද්ධති චිත්‍රක අතුරු මුහුණත් ආශ්‍රිත මෙහෙයුම් පද්ධති හඳුන්වා දීමත් සමග තෙවන පාර්ශවයේ sannivedana මෘදුකාංග රාශියක් හඳුන්වා දෙන ලදී. examples ලියමු. ඒවා ඉංග්‍රීසි වලින්මයි ලියන්න වෙන්නේ. land messenger land messenger net send GUI pop messenger හරිද? ඉවරයි නේද? right. පුතේ ඒකත් එක්ක අපි මේ lesson එක ඉවර වෙනවා. right? අපි grade 9 වල network lesson එක තමයි මේ කර හිටියේ. grade 9 වල network lesson එක ඉවර වෙනවා.
අපිට මේ ලෙසන් එක මුලින් කරන්න හේතුනේ පුතේ ඊළඟට තියෙනවා ඉන්ටර්නෙට් කියන ලෙසන් එක. හරි? මොකද ඉන්ටර්නෙට් ගැන තේරෙන්න නම් ඔයාලා මුලින් නෙට්වර්ක් ගැන කරලා ඉන්න ඕනේනේ. ඒ නිසා තමයි මම මුලින් ගත්තේ නෙට්වර්ක් කියන ලෙසන් එක. අපි next week එකේ පටන් ගමු ඉන්ටර්නෙට් ලෙසන් එක. හරි? ඉන්ටර්නෙට් ලෙසන් එකේ මොනවාද තියෙන්නේ කියලා පොඩ්ඩක් කිව්වොත් අදම කියන්නම්කොනේ. ඒකේ අපිට වෙබ් pages හදන්න තියෙනවා. හරි? අපිට මුලින් කතා කරන්න තියෙනවා කොහොමද ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ. එතකොට මම පෙන්නන්නද? බලන්න. අටේ බබාලා පොත තියනවා නම් බලන්න. නැත්තම් ස්ක්‍රීන් එක පේන මේක නෙමෙයි. ස්ක්‍රීන් එක පේන බබාලා බලන්නකෝ ස්ක්‍රීන් එක දිහා. ඉන්ටර්නෙට් ලෙසන් එකේ අපිට කතා කරන්න තියෙනවා අපි ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්නේ කොහොමද? බ්‍රවුසර්ස් ඊට පස්සේ මොනවා හරි දේවල් සර්ච් කරන්න සර්ච් එන්ජින්ස් සහ ඒ සර්ච් කරන විදි browser history bookmarks hyperlinks මේ user tabs ටික ගැන ඊළඟට කොහොමද වෙබ් page එකක් create කරන්නේ. හරි steps ටික අන්තිමට අපි HTML ටිකකුත් කතා කරනවා මේ ලෙසන් එකේදී. පැහැදිලිද? හරි ඔන්න ඔය ටික තමයි අපිට next week එකේ ඔක්කොම ඉවර කරන්න බෑ. next week එකේ අපිට ගොඩක්ම theory ටික ඉවර කරගන්න පුළුවන් වෙයි. හරි ඔන්න අපි online class කියලා නෑ අපිට lesson එකක්ම කරගන්න පුළුවන් වුණා. ඊළඟට අපි ඊට පස්සේ module 8 වල module එකට යමු. මේ lesson එක දැන් හොඳට පාඩම් කරන්න. right පාඩම් කරන්න කියන්නේ මේක හොඳට අවබෝධ කරගන්න පාඩම් කරලා තියාගන්න හේතුව තමයි පාඩම් කරන්න කියලා කියන්න හේතුව ඔයගලන්ට ඉවැලුවේෂන් එකක් එනවා මේ ලෙසන් එකේ. මම මොකද්ද කියලා කියන්නම්. ඒක මරු වැඩක්. ෂොක් වැඩක්. ඉන්ටරෙස්ටිං වැඩක් තියෙන්නේ. ඒක මම මේ වීක් ඊළඟ සතියේ ක්ලාස් එකට කලින් කියනවා. හරි? ඒ නිසා දැන් ගෙදර ඉන්න අතරේ මේ ලෙසන් එක ආපහු පොඩ්ඩක් හරවලා බලලා පාඩම් කරන්න පටන් ගන්න. පැහැදිලිද කට්ටියටම? ප්‍රශ්න තියෙනවද අද පාඩමේ මේ ඉවර වුණ පාඩමේ? මිස් ඔව් පුතේ. මිස් අපේ මිස් මේ පොත නැහැ අපි කොහොමද පාඩම් කරන්නේ? පොත නෑ කිව්වේ. අර අටාසරේ ටෙක්ස්ට් බුක් එක අටේ පොත නෙමෙයි කොල්ලෝ කරපු පාඩම් කරන්න කිව්වා. මේ ඉවර කරපු එක. සෝරි. හරිනේ. ඉවර කරපු එකේ දැන් අටේ බබාලට නෝට් එක අටේ බබාලත් පාඩම් කරන්න ඕනේ. හරි? නෝට් එක නැති වුණත් ඔයාලට මේ මා කියන්නේ සෝරි ටෙක්ස්ට් බුක් එක නැති වුණත් මන් දුන්න නෝට් එක ඇති පුතේ. ඒකේ ඔක්කොම තියෙනවා. මං කෝකටත් WhatsApp group එකට දාන්නම් 9 8 ටෙක්ස්ට් බුක්ස් දෙක. මං ගා PDF තියෙනවනේ දාන්න. ඔයාලා බලන්න ඒක. හරි ප්‍රශ්න තියෙනවද? ක්ලාස් එක රෙකෝඩ් වෙනවා. මම YouTube දැම්මට පස්සේ link එක වත්. හරි? right එහෙනම් ප්‍රශ්න නැත්තම් අද පොඩ්ඩක් කලින් ඉවර කරන්න පුළුවන්. මොකද අලුත් පාඩම පටන් ගන්න ටයිම් එකක් නැති නිසා. මේ සතිය හොඳට පාඩම් කරන්න මේක මේ වැදගත් කොටසක් අපි කරගෙන යන්නේ. ඊළඟ සතිය අපි අලුත් පාඩමට එමු. right පරිස්සමෙන් ඉන්න හැමෝම ගෙවල් වලට වෙලා ඒ අතරේ හොඳට පාඩම් කරන්න අනිත් සබ්ජෙක්ට්ස් උත් හොඳට ඉගෙන ගන්න. මොකද මේ යන සිටුේෂන් එකට කවදාක කොහොම ඉස්කෝලේ අරින්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට කරගෙන යන්නම වෙනවා. right මේ මෝඩ් එක අලුත්. හැබැයි දැන් ඔයාලට තේරෙනවනේ කරගෙන යද්දි එහෙම ලොකු කේස් එකක් නෑ මේකේ. ඒ හින්දා දිගටම ක්ලාස් එකේ ඉන්න. අර පටන් ගන්නකොට ඉන්න පිරිස අන්තිම වෙද්දි හැලෙන්න එපා. දිගටම ඉන්න. හරි එහෙනම් thank you so much හැමෝටම join වුණාට. පරිස්සමෙන් ඉන්න. good night. bye. Oh.